දෙනාටම මේ වෙද්දී වසංගත තත්ත්වයේ ගත් පිටදී යම් ආකාරයකින් අපිට පෙනෙනවා සංඛ්‍යාත්මකව ආසාදිතයින්ගේ සංඛ්‍යාවේ අඩුවීමක් පෙන්눔 කරනවා. මරණ සංඛ්‍යාව 150ට අඩුව මේ දින කිහිපේ වාර්තා වීම සිදු වෙලා තිබුණා. මේ හරහා යම් ආකාරයකින් සහනයක් අපේ හිතට ඇති කරගත හැකිද කියන කාරණය පිළිබඳ ප්‍රශ්න කළ යුතුව තිබෙනවා. ඒ විශේෂයෙන්ම දැනට සිදුවන PCR ප්‍රමාණය, ඇන්ටිජන් ප්‍රමාණය, ඒ වගේ මේවා කිරීමට තියෙන හැකියාව මේ වෙද්දී MOH වල සම්පූර්ණයෙන් එන්නත් කරන සඳහා ලොකු දායකත්වයක් දක්වන වෙලාවක් මේක. ඒ නිසා මේ ආසාදිතයින් ප්‍රමාණය හා සම්බන්ධ සංසන්දනාත්මකව කතාවේදී යම් අඩුවීමක් තිබුණද අපි අපේක්ෂා කර ප්‍රමාණයට තියනවාද කියන දේ පිළිබඳ සෞඛ්‍යමය බලධාරීන් විවිධ තැන්වලදී අදහස් පළ කිරීම කර තිබුණා. ඒ නිසා ඒක සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශයන්ට අපි බාර කරනවා. කොහොම වුණත් යම් විදිහකින් අඩුවීමක් තියෙනවා කියන ප්‍රවණතාවක් මේ වෙද්දී සමාජය තුළ කතිකාවක් තියෙනවා. හැබැයි මේ වෙද්දී අපි ඉන්නේ සංචරණ සීමා පැන වුණු අවස්ථාවකදී. හැබැයි එළියට ගිහින් බැලුවොත් ඒ සංචරණ සීමා ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවද කියන දෙක පිළිබඳ දෙපාරක් හිතලා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක රජයකටවත් මේක පොලිසිය ආමිකයි මේක නවත්තන්නේ නැත්තේ කියන තැනට යනවාට වැඩිය ඔබ තමයි මේ සම්පූර්ණයෙන් තමන්ටම සීමා පනවා ගැනීම සිදු කළ යුත්තේ. වෛද්‍යවරුන්ගේ ප්‍රකාශය වුණේ තමන්ට තමන් සංචරණ සීමා පනවා ගන්න. ඒ තමයි මේ වෙලාවේ කළ හැකි හොඳම දේ. අත්‍යවශ්‍ය කාරණයකට හැර වෙන දෙයකට යන්නට එපා කියන දේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන දේ. ඒ නිසා ඔබේ පැත්තෙන් මේ වගකීම් ඉෂ්ට කරන විටදී වර්තමාන රජය ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ පිළිබඳ ඔබ දැනුවත් කිරීම තමයි අපේ යුතුයකම වෙන්නේ. බටහිර වෛද්‍ය විද්‍යාත්මක ක්‍රමය යටතේ මේ රටේ රෝහල් පද්ධතිය ඇතුළතදී අතිශය දැවැන්ත රෝගීන් සමුදායකට ප්‍රතිකාර කිරීම අපි කවදාවත් නොහිතපු ආකාරයේ ධාරිතාව ඉක්මවා යාමක් සිදු වුණා. සමහර අවස්ථාවන් වලදී 55000 60000 දක්වා සජීවී රෝගීන් සංඛ්‍යාව ලංකාවේ වැඩි වෙන තැනකටපත් වුණා. ඒකත් එක්ක නිවෙස්ගතව ප්‍රතිකාර ලැබීමේ ක්‍රමවේදය, රෝහල්ගතව ප්‍රතිකාර ලැබීමේ ක්‍රමවේදය කියන කොටස් දෙකක් ක්‍රියාත්මක වුණා. මේ අතරතුරේදී තමයි ආයුර්වේද වෛද්‍ය පද්ධතියත් ආයුර්වේද රෝහල් පද්ධතියත් මේ සටනට එකතු වෙන්නේ. ඒ වගේම එහිදීත් ඔවුන් ඉතාමත් දැවැන්ත කාර්යභාරයක් කරනවා අපි දුටුවා. මේ වෙද්දී ආයුර්වේද ක්‍රමවේද යටතේත් අපි මේ සම්බන්ධයෙන් විශේෂයෙන් කතා කළ යුතුව තිබෙනවා. මොකද අනිකුත් වෛද්‍ය ක්‍රම ක්‍රියාත්මක වෙනවා සේම ආයුර්වේද පැත්තෙනුත් ලොකු දායකත්වයක් දක්වනවා. සායක මතු කළ සමාජයට ගෙනීම අපේ වගකීමක්. ඒ නිසා තමයි අද දවසේ අපි හිතුවේ මේ වෙද්දී පළාත් වශයෙන් ආයුර්වේද කොමසාරිස්වරුන් යටතේ වයඹ පළාත හෝ වේවා, බස්නාහිර හෝ වේවා, නැගෙනහිර පළාත් හෝ වේවා මේ සෑම අංශයකම තම තමන්ගේ කාර්යභාරය ඉතාමත් නිවැරදිව සිද්ධ කරමින් පවතිනවා. දහස් සංඛ්‍යාත වුණු රෝගීන් සුවපත් කරමින්, ඒ වගේම කොවිඩ් වලින් පස්සේ අවශ්‍ය කරන නිසි ප්‍රතිකාර ක්‍රමවේද ක්‍රියා දෙමින් වැඩ පිළිවෙලක් දියත් වෙනවා. එපමණක් විතරක් නෙමෙයි, අමාත්‍යාංශයේ විදිහට මේ වෙද්දී අපි දන්නවා පහුගිය දවසේ අපි කතා කළා එමෙතුමා එක්කත් විශේෂයෙන්ම රුවන්වැලි මහසෑය අභියසදී සිදු කෙරෙන්නා වූ පිරිත් සජ්ජායනය පිළිබඳ මේ සුවිශේෂී කාරණා පිළිබඳවත් විශේෂයෙන්ම අමාත්‍යාංශය යටතේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේ සියලු ව්‍යාපෘති පිළිබඳ අපි කතා කරන්නට අද දවසේදී දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයට විශේෂ ඉඩකඩක් වෙන් කරන්න හිතුවා. ඒ වගේම පළාත් වශයෙන් ආයුර්වේද කොමසාරිස්වරුන් කරන ක්‍රියාවලිය මොකක්ද කියන දේ පිළිබඳ දැනුවත් කරන්න. මේ හරහා ඔබටත් ආයුර්වේද වශයෙන් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වුණු ක්‍රමවේද වලටත් යොමු වීමේ හැකියාවක් පවතිනවා. අපි ආරාධනා කළා බොහොම ගෞරවයෙන් දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමිය කුමාරි වීරසේකර ආයුබෝවන් ලේකම්තුමියනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම වයම් පළාත් ආයුර්වේද කොමසාරිස්තුමන් ආයුර්වේද වෛද්‍ය SMAR සෙනවිරත්න මහතා ආයුබෝවන් ඔබතුමාවත් බොහොම ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. හොඳ ලේකම්තුමියනි ඇත්තටම බොහොම ප්‍රශංසනීය වුණු වැඩපිළිවෙලක් අපි බාහිරින් දකින්න කොටස විදිහට මේ වෙද්දී ආයුර්වේද පැත්තෙන් සිද්ධ වෙනවා. කොහොමද මේ කොවිඩ් පටන් ගත්තයින් පස්සේ ඔබතුමීලාගේ අමාත්‍යාංශයට තේ සිදු කරන කාර්යභාරය පිළිබඳ පුංචි පැහැදිලි කිරීමක් කළොත්. ආයුබෝවන් සියලුටම ඇත්තටම අපි චාමර මේක කොටස් තුනකින් කටයුතු කරා මේ කොවිඩ් සම්බන්ධයෙන්. එකක් තමයි අපි ඉස්සෙල්ලාම දැඩි උත්සාහයක යෙදුනේ මේ කොවිඩ් මේ බෝවීම නැත්තම් කොවිඩ් වල නිවාරණ කටයුතු සඳහා තමයි මූලිකත්වය දුන්නේ. එයින් පස්සේ ඇත්තටම රෝගීන් ප්‍රමාණය ඉතාමත් අධික වීමත් එක්ක අපි අපේ රෝහල් පද්ධතිය මේ නේවාසික ප්‍රතිකාර සඳහා යොමු කරනු ලැබුවා. ඒ එක්කම ගත්තාම දැන් රජයේ ප්‍රතිපත්තියත් එක්ක නිවෙස්ගතව රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ කාර්ය ආවට පස්සේ අපි සියලුම පළාත් ඉතාමත් දැවැන්ත විදිහට ආයුර්වේදයේ අපි ගෙන්ගට ගොස් මේ කාර්යය කරන්න අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා කටයුතු කරනු ලැබුවා. ඒ වගේම
දැන් අපි ඉදිරියට ලොකු අභියෝගයකට මුහුණ දෙනවා චාමර. අපි කණින් කොණින් දැන් අහන කාරණයක් තියෙනවා. මේ සුව වෙලා යනවයි කියලා අපි සතුටට වෙනවා දින 14ට ගියාට පස්සේ අපිට කොවිඩ් රෝගයේ සුවයි ආය නැවත හැදෙන්නෙත් නැහැ. අපි කියලා සතුටෙන් යනවා. හැබැයි දැන් අපි අත්දැකීම දකිනවා මේ ගෙදරට යන්න සුව වෙලා යනවයි කියන නැත්තම් නිවෙස්ගතව ඉඳලා සුව වෙනයි කියන අපේ ජනතාව නැවත විවිධාකාර සංකූලතාවලටපත් වෙනවා. එතකොට ඒක නිසා අපි මේ කාරණයක් එක්ක දැන් රෝහල්ගත අයට අපි ප්‍රතිකාර කරනවා, නිවෙස්ගත අයට ප්‍රතිකාර කරනවා. ඒත් එක්කම අපි නිවාරණ කටයුතු ඉතාමත් හොඳින් කරගෙන යනවා ලංකාව පුරාම. එතකොට ඊළඟට අපි දැවැන්ත පියවරක් තබන්නට උත්සාහ ගන්නවා මේ පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කරන්නට. එතකොට ඒ හරහා ඒ කියන්නේ නැවත ජනතාව මේ කියන සංකූලතා සමහර වෙලාවට මහන්සිය ගැන කියනවා, සමහර වෙලාවට හන්දිපත්‍රතාව ගැන කියනවා, විවිධාකාර ඉසරදේ කියනවා, විශේෂයෙන්ම මතකයේ නැති කතාවක් කියනවා, රසගුණ දැනෙන්න බොහෝ කාලයක් ගත වෙනවා කියන මෙන්න මේ කාරණය අපි ඊළඟ අවස්ථාව විදිහට ගන්නවා. ඒක දැනටමත් අපේ කොවිඩ් රෝහල් ඇතුලේ ප්‍රතිකාර ලබන අයට ඒ රෝහලෙන් පිට වෙලා යන අයට අපි මේ පශ්චාත් ප්‍රතිකාර කටයුතු ආරම්භ කරලා තියෙනවා. ඉදිරියේදී අපි තව ටිකක් මේ ගැන මම හිතන්නේ දැනුවත් කරොත් හොඳයි කියලා. ඔන්න ඔය කියන කාරණා ටික අපි මධ්‍යම රජයේ විදිහට ප්‍රතිපත්තිමය තීන්දුව අරගෙන පළාත් සභා මෙහෙයවමින් පළාත් සභාවල පළාත් කොමසාරිස්වරුන් මගින් බිම් මට්ටම දක්වා යන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අපි තව කතා කළ යුතු මාතෘකාවක් තමයි ජනතාව දැන් වෙනදට වැඩිය මේ සමාජ මාධ්‍ය ජාලාවන් එක්ක එකතු වෙලා තියෙනවා. ඒක නිසා ජනතාව වඩා හුරු වූ මේ සමාජ මාධ්‍ය ජාලාවන් වලට අපි වැඩි ප්‍රමාණතාවයක් දීලා ඔවුන්ට දැනුවත් කිරීම සහ ඒත් එක්කම අවශ්‍ය මඟ පෙන්වීම සියල්ලම කරන්නට අපි ඒකත් යොදාගෙන තියෙනවා. ඉතින් මම හිතනවා අපි අමාත්‍යාංශයක් විදියට ඒත් එක්කම පළාත් දෙපාර්තමේන්තුව විදියට විශාල කාර්යභාරයක් මේ අවස්ථාවේදී ඉටු කරනවා. දැන් ලේකම්තුමියනි අපි දන්නවා ආයුර්වේද රෝහල් පද්ධතියත් කොවිඩ් ප්‍රතිකාර සඳහා විවෘත කිරීම සිදු වුණා. ඇත්තට මෙහි කොහොමද ප්‍රතිඵල සාර්ථක ප්‍රතිඵල අත්වුණාද? අවංකම දැන් අපි මේ වෙනකොට රෝහල් 15ක් මේ පද්ධතියට ඇතුළත් කරලා තියෙනවා. මේ පද්ධතියේ දැන් 7000කට ආසන්න රෝගීන් ප්‍රමාණයක් ඇත්තටම මේක අපේ ආරම්භක රෝහල අපි හැමදාම කියන්නේ පල්ලිකැලේ රෝහල. නමුත් පහුගිය ජූනි මාසයේ පළවෙනිදාන් ඉඳලා පස්සේ තමයි අපි මේ රෝහල් ආරම්භ කරන්න පටන් ගත්තේ. මේ කාලය තුල අපේ රෝහල් ඇඳන් සංඛ්‍යාව අපි 1400කට වඩා වැඩි සංඛ්‍යාවක් අපි වෙන් කරලා තියෙනවා. ඒත් එක්කම ගත්තාම මේ වෙනකොට 7000කට වඩා වැඩි ප්‍රමාණයක් අපේ රෝහල් වල ප්‍රතිකාර ලැබලා තියෙනවා. එතකොට ඒත් එක්කම විශේෂයෙන්ම කියන්න ඕන අපේ රෝහල් වල තියෙනවා ඔබ දන්නවා සෞඛ්‍යාංශේ නැත්තම් අපේ බටහිර සෞඛ්‍ය ක්‍රමවේදයන් එක තියෙන පහසුකම් අපේ රෝහල් වල නැහැ. ඒ කියන්නේ ICU පහසුකම් නැහැ, ඒ වගේ පහසුකම් නැහැ. ඒක නිසා මේක බොහොම සුසංයෝගී වැඩසටහනක් විදිහට තමයි චාමර අපි කරන්නේ. නිසා අපි ළඟ යම්කිසි ආකාරයක නියුමෝනියා තත්ත්වයේ වැඩි වෙන හෝ සූසනාබාධ වැඩි වෙන වෙනත් සංකූලතා වැඩි වෙලා අපි ළඟ තියෙන පද්ධතිය තුළ තියෙන පහසුකම් ප්‍රමාණය ප්‍රමාණවත් නොවන රෝගීන් අපි බටහිර රෝහල් වලට මාරු කරනවා. ඉතින් ඒකත් එක්ක ගත්තාම ඉතාමත් හොඳ සුසංයෝගී වැඩසටහනක් මේ රෝහල් වල ආයුර්වේද ප්‍රතිකාර කරමින් අපි පවත්වාගෙන යනවා. ඒ ඉතාමත් සාර්ථකයි. මම හිතන්නේ ජනතාවගේ ඉතා හොඳ ප්‍රසාදයක් තියෙනවා මේ කාර්යය වෙනුවෙන්. අනිත් පැත්තෙන් ගත්තාම ඔබට හිතෙන්නට පුළුවන් අපේ වෛද්‍යවරු සමහර වෙලාවට පිටින් ඉඳලා මේ කාර්යය කරන්න කියලා. නෑ ඔවුමුත් අර ආරක්ෂක කට්ටලේ ඇඳගෙන මේ රෝගීන් ළඟට ගිහිල්ලා පරීක්ෂා කරලා අවශ්‍යතාවයට මොකද වෙන වෙන තියෙන අසනීප වලටත් ප්‍රතිකාර කරමින් ඉතාමත් සාර්ථක වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. හොඳයි. මේක දෙපැත්තම සම්බන්ධ වෙලා යන ගමනක්. ඇත්තටම දෙකම්තුමි පැහැදිලි කළා වගේ අපිට මේ පිළිබඳව හොයලා බලනකොට ආයුර්වේද රෝහල් පද්ධතියෙන් ලොකු දායකත්වයක් මේ වෙලාවේ දක්වනවා. ඒ වගේම මෙහිදී යම් කළමනාකරණය සඳහා බටහිර වෛද්‍ය විද්‍යාවේ ක්‍රමවේද අවශ්‍ය වුණු තැන සුසංයෝගී ක්‍රමවේදයක් යටතේ මේ ක්‍රියාවලිය දියත් පවතින්නේ. අපි යන්න ඕනේ පළාත්වලට. විශේෂයෙන්ම මේ වයඹ පළාත වගේ ගත්තාම අපි දැක්කා ඇතැම් වෙලාවෙදි කුරුණෑගල වගේ ආසාදිතින් බොහෝ ප්‍රමාණයක් වාර්තා වන තැනටපත් වුණා සහ රෝහල් පද්ධතිය දරන්න බැරි තැනකටපත් වුණා. කොහොමද වයඹ පළාතේ තත්ත්වය සහ කොවිඩ් වලට ආයුර්වේද කොමසාරිස්වරයා හැවිදිර ඔබතුමා කරපු දායකත්වය මොකක්ද? ඔව් සුබ උදෑසනක් සියලු දෙනාටම. ඇත්තටම වයඹ පළාතේ ගත්තන් පස්සේ මේ එනකොට අපි දැන් මේ තුන්වෙනි රැල්ලට මුහුණ දීලා තියෙන්නේ. ඒතර අපි ඇත්තටම පළවෙනි රැල්ලේදී ගොඩක් වෙලාවටම රෝගීන්ගේ රෝග වළක්වා ගැනීම සඳහා තමයි ක්‍රියාත්මක කරේ අවස්ථාවේ. නමුත් මේ තුන්වෙනි රැල්ල වෙනකොට අපට රෝගී ප්‍රතිකාර සේවාව සඳහා යන්න සිද්ධ වුණා. මොකද මේ අනිකුත් රෝහල් වල තියෙන තදබදය සහ මේ රජයේ ප්‍රතිපත්තියත් එක්ක ඒවල ප්‍රධාන වශයෙන්ම කුරුණෑගල සහ පුත්‍රන් දිස්ත්‍රික්කවල ගත්තන් පස්සේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල සහ නාරම්මල රෝහලත් පුත්‍රන් දිස්ත්‍රික්කයේ මාදම්පේ රෝහලත් අපි මේ සඳහා සකස් කරා. ඒතකොට විශේෂයෙන්ම ඇත්තටම අපට මේ සඳහා සියලුම ප්‍රතිපාදන මධ්‍යම රජයෙන් අපේ අමාත්‍යාංශය හරහා අපට ලබා දුන්නා.
එතකොට කුරුණෑගල රෝහල ගත්තන් පස්සේ අපි මේක ජූලි මාසේ 17 වෙනිදාත් නාරමන රෝහල ජූලි මාසේ 16 වෙනිදාත් තමයි අපි රෝගීන් ඇතුළත් වීමට පටන් ගත්තේ. මේ වෙනකොට රෝහල් දෙකේම අපි රෝගීන් 1056ක් බලලා තියෙනවා. සෝයලා ගිහිල්ලා තියෙනවා. අද වෙනකොට රෝගීන් කුරුණෑගල රෝහලේ 105ක් ඉන්නවා. දැන් 157ක් තියෙනවා. නාරමන රෝහලේ දැන් 67ක් තියෙනවා. අද වෙනකොට රෝගීන් 55ක් ඉන්නවා. ඒතර ප්‍රතිකාර තත්ත්වය ඒකයි. එතකොට මේකෙදි ලේකම්තුමේ කිව්වා වගේම අපි ප්‍රධාන වශයෙන්ම රෝගය වළක්වා ගැනීම, රෝගීන්ට ප්‍රතිකාර කිරීම සහ පශ්චාත් උපද්දවකට ප්‍රතිකාර කිරීම කියන කාරණේ මේ කාරණා තුනම කරනවා. දැන්ටත් අපි පසුබිමක් කරනවා අපේ රෝගීන් ප්‍රතිකාර වෙලා ගියන් පස්සේ ඒ වෙනුවෙන් වෙනම සායන අපි රෝහලේ යටි කළා ඒ වෙනුවෙන් කටයුතු සිදු කරනවා. ඔව් අපි දැන් දකින්නත් පුළුවන් කුරුණෑගල අන්තර් ප්‍රතිකාර මධ්‍යස්ථානයට දරුණු දර්ශනත් එක්ක අපි කතා කරගෙන යමු කොමසාරිස්තුමනි. එතකොට මේකදී දැන් අපි විශේෂයෙන්ම මේ තුන්වෙනි රැල්ලේදී කරපු දේ තමයි මේ රජයේ ප්‍රතිපත්තියත් එක්ක නිවෙස්ගත රෝගීන්ට ප්‍රතිකාර කිරීම කියන ප්‍රතිපත්තියත් එක්ක අපි විශාල වශයෙන් අපේ වයම් පළාතේ අපි ප්‍රධාන වශයෙන්ම සමාජ මාධ්‍ය ඒ වගේ රජයේ ආයතන හරහා අපි ප්‍රධාන හොට්ලයින් දෙකක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඒ හරහා සීලුම ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. ඒ පත් කිරීම තුලින් අපිව අමතන නිවෙස්ගත රෝගීන්ට අපි ප්‍රතිකාර ලබා දෙනවා. එතකොට අපි පොසිටිව් වුණ රෝගීන් සඳහා එක ප්‍රතිකාර පද්ධතියකුත් ප්‍රතිශක්ති වර්ධනය කර ගැනීම සඳහා මේ සුවධාරණය කියන ප්‍රතිකාරයක් තමයි අපි ලබා දෙන්න කටයුතු කරන්නේ. එතකොට අපිට දුරකථන ඇමතුමක් ලබා දුන්න සැනින් අපි අපේ අදාළ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරුන් නිවස් වලට යවලා උපදෙස් දීලා මේකේ තියෙන ඖෂධ වර්ග 6ක්. ඒ ඖෂධ වර්ග 6 පාවිච්චි කරන විදිය අපි මේකේ ලේබල් එකක් දාලා තියෙනවා. ඒ අනුව උපදෙස් දීලා ඊට අමතරව අපි මේ හැම සුවධාරණ එකක් සහ මේ ප්‍රතිශක්තිකන වර්ධනය. ඔව්. ඒ හැම එකක් සමගම අපේ මේ දැන්වීම් පත්‍රිකාව අපි ලබා දෙනවා. මේක එතකොට සීලුම උපදෙස් රෝගියාට අවශ්‍ය සීල උපදෙස් මේකේ ඉතාම සරලව අපි සටහන් කරලා දෙනවා. එතකොට මේ විදිහට දැනට ගත්තන් පස්සේ 4998ක් මේ තුන්වෙනි රැල්ලේදී 4998ක ගෘහස්ත රෝගීන්ට අපි මෙම ප්‍රතිකාර පද්ධතිය මේ අද වෙනකොට කරලා තියෙනවා. ඉතින් මේක ඉතාම හොඳ සාර්ථක ප්‍රතිඵල. ඒත් එක්කම අපි මේ හැම අපිත් එක්කම සම්බන්ධ වෙන ලෙඩෙක්ම අපි මේ COVID-19 ආයුර්වේදය කියලා සමාජ මාධ්‍යයේ අපේ ගෲප් එකකට ගන්නවා. අරන් නිතරම ඒගොල්ලන්ගෙන් අහනවා තොරතුරු. ඒකෝර ඒගොල්ලන්ගේ තියෙන ඉතුරු ලෙඩ වලටත් බෙහෙත් තාම තව ඒවාන ඒ වගේ විශාල කතිකාවක් වෛද්‍යරුත් එක්ක මේ රෝගීන් මේ වෙනකොට ගෙනියනවා. තාමත්ම ප්‍රශංසනීය වැඩපිළිවෙලක්. ඇත්තට මගේ අතේ මේ සියලු දේ තියෙනවා. මේ පැකට් එකේ තිබුණේ සියලුම දේ තමයි දැනට ආසාදිත වෙලා ගෙවල් වල ප්‍රතිකාර ලබන අය. තාමත් බොහොම පැහැදිලිව මොන විදිහේ ක්‍රමවේදයක් යටතේද සිදු කළ යුත්තේ කියන බොහොම පිළිවෙලට මේකේ තියෙන අදාළ කරන්නට ඕන දේවල් ටික. ඒත් එක්කම යන පත්‍රිකාව විශේෂයෙන්ම පෙන්වපු දේ තමයි මේ සඳහා ප්‍රතිශක්තිය වර්ධනය කරනවා නම් මේ අදාළ සුවධාරණී ලබා දීම කරනවා. ඉතින් බොහොම පිළිවෙලට මේ හැමදේම සකස් කරලා තියෙනවා. මේ නිවෙස්ගතව මේ වෙද්දි ප්‍රතිකාර ලබන කෙනෙකුට නම් ලබාගත යුතු ඖෂධ විදිහට ආයුර්වේද මේ පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ආයුර්වේද කොමසාරිස් විසින් නිවෙස් වලට යොමු කරන ක්‍රමවේදය. එතනදී අපිට තියෙන ප්‍රශ්නයක් තියෙනවා කොමසාරිස්තුමනි. දැන් රෝහල්ගත වීමකදී මට ආසාදිත නම් මට පුළුවන් ද තෝරගන්න මම යන්නේ ආයුර්වේද රෝහලකටද බටහිර රෝහලකටද යන්නේ කියන එක තෝරා ගැනීමක් කරන්න පුළුවන්කම තියෙනවද රෝගියාට? ඔව් ඇත්තටම රෝගියාට තෝරා ගැනීමක් කරන්න පුළුවන්. ඒක රෝගියා අපේ PHI මහත්තයා හරහා සෞඛ්‍ය අධිකාරියට දැනුම් දීලා කරලා ඒ හරහා මොකද අපේ රෝහල් දෙකම අනිකුත් කරලා තියෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ රීජනල් එපිඩෙමියොලොජිස්ට් ඒ කියන්නේ ප්‍රාදේශීය වතංගත රෝග අංශයට. ඒතර මේ අංශ දෙක හරහා කවුරු හරි ඉල්ලීමක් කරොත් අපේ රෝහල් දෙකට ඇතුල් වෙන්න පුළුවන්. ඒ අංශ දෙක හරහා තමයි ඇතුල් වෙන්නේ යුත්තේ. හරි. දැන් අපි අර දැකපු රෝහල් ඇතුළත කුඩා දරුවෝ වයස්කාණ්ඩ වලින් සීමාවකින් තොරව ඔබතුමාට ප්‍රතිකාර කරනවා. සීමාවකින් තොරව අපි ළඟට එන හැමෝම අපි ප්‍රතිකාර සඳහා පාවිච්චි කරන කුඩා මේ ඊයේ පෙරේදාත් මාස 8ක කුඩා දරුවෙක් හිටියා. ඒ වගේම වයසක අය පූජ්‍ය පක්ෂය විවිධ තරාතිරම් වල විශේෂයෙන් ගොඩාක්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අපේ කාර්ය මණ්ඩල මේ සියල්ල කිසිදු වේදකින් තොරව ප්‍රතිකාර සඳහා ලබා ගන්නවා. තාමත්ම හොඳ වැඩපිළිවෙලක්. තාමත්ම පිළිවෙලට මේ සියලු දේ සකස් වෙලා තියෙනවා. මේ වෙද්දී තා විශාල රෝගී සංඛ්‍යාවක් සුව කළා ගෙදර ඇරලා තියෙනවා. ඒ වගේම මෙතනින් පස්සේ අර මේකම්තුමි පැහැදිලි කරා වගේ රෝගිය හැදුනගෙන් පස්සේ කරන්න ඕන ක්‍රමවේද පිළිබඳව තව අවධානය යොමු කළා. ඒ වගේම දැනට ඉන්න ජනතාවගේ ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙල සිදු කරලා තියෙනවා. ඔබ මේ දකින්නේ මේ රෝහල් පද්ධතිය තුළ මේ දේවල් ක්‍රියාත්මක වෙන ආකාරය ඔබට තෝරා ගැනීමක් කළ හැකි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට වගේ දැනුම් දීලා ඒ වගේම කුඩා දරුවන් පව ප්‍රතිකාර කරනවා. යම් විදිහකින් සංකූලතා සහිත රෝගියෙක් වාර්තා වුණොත් මොකක්ද ඔබතුමන්ලා ක්‍රමවේදය? ඔව් සංකූලතා රෝගියෙක් වාර්තා වුණොත් අපේ
වෛද්‍යවරු අපේ විශේෂඥ ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරුන් විශේෂඥ වෛද්‍යවරුන්ට රෝගියා යොමු කරනවා. ඒකට විශේෂඥ වෛද්‍යරයා සංකූලතාවය හරියට හඳුනා ගන්න අපට ප්‍රතිකාර කරන්න පුළුවන් නම් අපේ වගේ අපි ඔක්සිජන් ප්‍රතිකාර කරනවා සැචුරේෂන් ලෙවල් එක යම්කිසි මොකද අකයකට බහින තෙක් මොකද අපට තාම හොඳ මග පෙන්වීමක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ කායික විශේෂඥ වෛද්‍යවරු ලබා දෙනවා. එතුමන්ලා කියලා තියෙනවා රෝගියා කොයි අවස්ථාවේද යොමු කරන්න අවශ්‍ය කියලා. ඒතකොට ඒ අවස්ථාවේදී අපේ පැය 24ම අපේ රෝහලේ ඉන්න බටහිර වෛද්‍යවරයෙක් හැම වෙලෙම යොමු කරලා සිටිනවා. ඒ බටහිර වෛද්‍යවරයාට රෝගියා යොමු කිරීම පස්සේ ඔහු ඒක බලලා ඔහු ඒක රිෆර් කරනවා කුරුණෑගල ශික්ෂණ රෝහලට. ඒ වගේ හොඳ ක්‍රමවේදයක් අපේ දෙගොල්ලන්ගෙන් සුසංයෝගයෙන් ක්‍රියාත්මක වෙනවා. රෝගීන්ට කිසිම බයක් හැකක් නැතුව ආයුර්වේද රෝහලට එන්න පුළුවන්. ඒ ආවා කියලා කිසිම අනතුරුදායක තත්ත්වයක් හෝ අහිතකර තත්ත්වයක් නැහැ. අනිත් රෝගීන්ට හා සමානව සියලුම ප්‍රතිකාර සිද්ධ වෙනවා. හොඳයි. දැනුත් ආයුර්වේද රෝහල් පද්ධතියත් යම් ආකාරයකින් උපරිම ධාරිතාවයට ආසන්න තැනකට අවිල්ලාද තියෙන්නේ ඇත්තටම? ඔව් අපේ රෝහලේ දැනට ඇඳන් 47ක විතර කොරෝනා රෝහල තියෙනවා තාම. හැබැයි උපරිම ධාරිතාව හැම වෙලේම නාරම්මන රෝහල යනවා. නමුත් අද වෙනකොට නම් ඇඳන් 12ක් තියෙනවා. අහුවේ දවස්වල උපරිම ධාරිතාවයට ගිහිල්ලා තිබ්බා. හොඳයි. ඒ කියන්නේ ඔබට තේරෙනවා මේ වෙලාවේ ජනතා ප්‍රතිචාරයත් හොඳයි මේ සම්බන්ධයෙන් පවතින. ඒ වගේම තමයි මේ ක්‍රමවේදයත් බොහොම හොඳයි. ගැටලුවක් සංකූලතාවක් આવත් ඔක්සිජන් ප්‍රතිකාරයක් තියෙනවා. බටහිර වෛද්‍යවරුන් සම්බන්ධ කරගෙන කරනවා. සංකූලතාවයක දරුණුත් ඒක ශික්ෂණ රෝහලත් එක්ක සම්බන්ධ වෙලා වැඩපිළිවෙල තියෙනවා. බොහොම සැලසුම් සහගතව ක්‍රියාත්මක වෙනවා. ලේකම්තුමනි අනිකුත් පළාත්වල තත්ත්වය මේකමද මේ විදිහටමද? ඇත්තටම අනිකුත් පළාත්වල තත්ත්වයට මේ විදිහමයි. ඒකෙන් අපේ මූලික වශයෙන්ම උතුරු මැද පළාත ගත්තාම උතුරු මැද පළාතේ තියෙන රෝගීන් ප්‍රමාණය අඩුවීම සහ අනිකුත් ඇඳම් ප්‍රමාණය පැවතීම නිසා උතුරු මැද පළාත ඇත්තටම මේ සඳහා යොමු වුණේ නැහැ. ඒත් එක්කම මෙතෙක් තියෙන බස්නාහිර පළාතේ තාම අපිට ආයුර්වේද මේ ප්‍රතිකාර අපේ මධ්‍යම රජයේ රෝහල් වල පමණයි ආරම්භ කරන්න පුළුවන් වුණේ. අපි විශ්වාස කරනවා බස්නාහිර පළාතේ ඉතා ඉක්මනින් මේ කාර්යය ආරම්භයි කියලා ඉවරලා ඒක ජනතාව බලාපොරොත්තුෙන් ඉන්න එක. ඒක නිසා දැනට අනිකුත් පළාත්වල විශේෂයෙන්ම උතුරු පළාත, නැගෙනහිර පළාත, දකුණු පළාතේ ඉතාමත් හොඳින් වැඩසටහන යනවා මේ රෝහල් 3කම මේ වෙනකොට. ඒ සියලුම පළාත්වල මේ වෙනකොට ක්‍රියාත්මක වෙනවා. බස්නාහිර ප්‍රධාන කොට හැර බස්නාහිරත් අපි හිතනවා මේ කාර්යයට ඉතාමත් නුදුරදී අපි එක්ක එකතු වෙයි කියලා. හොඳයි. ඇත්තටම අපි දැන් කතා කරන මේ මාතෘකාව ගත්තොත් මේ සඳහා හැමෝගෙම දායකත්වය අවශ්‍ය. විවේචන කරන්න බොහෝ පිරිසක් ඕනෑතරම් ඉන්නට පුළුවන්. හැබැයි මේ විදිහට තම තමන්ගේ ශ්‍රේෂ්ඨ වලින් දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දීලා මේක අසංගතය කළමනාකරණය කරන්න ඔබේ පැත්තෙන් ලබා දෙන්න උණු පුළුවන් දායකත්වය ලබා දීම තමයි මේ වෙලාවේ වැදගත්. ඒ නිසා අපි පටන් ගද්දිමත් ඉල්ලුවේ ජනතාව විදිහට ඔබට පැවිලා තියෙන බොහොම පොඩි කොටසක්. ඒ තමයි නායකයකටයි පරිස්සම් කරගෙන ගෙදරට වෙලා ඉන්න හරි අත්‍යවශ්‍ය කාරණයකට ගියොත් පරිස්සම් වෙන්න කෙනෙක්. ඔබේ ඒ ආරක්ෂාව නැති වුණු තැන ඔබ දකිනවා මේ අමාත්‍යාංශ කොයි තරම් මහන්සිලා දායකත්වයක් දක්වන්නට සිද්ධ වෙලා තියෙනවද කියන කාරණේ. ඒ නිසා මේ හැම දෙයකදීම ඔබේ පැත්තෙන් ලබා දෙන දායකත්වය ඉතාමත් වැදගත්. මේ කාරණා නිරන්තරයෙන් අපි මතු කරන දේ තමයි අපි ඉන්නේ ඩොලර් ප්‍රශ්නයක, ආර්ථික ප්‍රශ්නයක. මේ හැම දෙයක්ම එක පෙළට අපිට හිටගෙන තියෙනකොට මේවා විවේචනය කරනට වැඩිය ඔබට අපිට දෙන්න පුළුවන් පුංචි දායකත්වය හරි මේ අවස්ථාවේදී ලබා දීම තමයි ඉතාමත්ම වැදගත්. අපි තවදුරටත් කතා කරමු. අද දවසේදී අපි සාකච්ඡාව සඳහා කැඳවලා තියෙන ආයුර්වේද කොමසාරිස්තුමන් වයම් පළාතේ ආයුර්වේද වෛද්‍ය එස්.එම්. ආර්.සෙනවිරත්න මහතා සහ දේශීය වෛද්‍ය ප්‍රවර්ධන, ග්‍රාමීය සහ ආයුර්වේද රෝහල් සංවර්ධන ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්තුමී කුමාරි විරසේකර මහත්මිය සමගින් කතා කරන්නේ. අපි ඊළඟට යා යුතු කාරණේ තමයි මේ කොවිඩ් හැදුනාගෙන් පස්සේ විශේෂ වැඩපිළිවෙලක් තියෙනවා ආයුර්වේද ක්‍රමවේදයේ යටතේ. ඒ පිළිබඳ ඔබ දැනුවත් කිරීම අත්‍යවශ්‍යයි. අපි ඒ පිළිබඳ විශේෂයෙන් කතා කරමු. ඊයේ දවසේදී සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ තිබුණු මාධ්‍ය හමුවේදී දැනුම් දීපු කාරණේ තමයි කොවිඩ් හැදුනාගෙන් පස්සේ අප දුටුවා කොවිඩ් සුව වීමෙන් පස්සේ විශේෂයෙන්ම මංගල සමරවීර හිටපු අමාත්‍යතුමා සම්බන්ධයෙන් ගත්තත් ඒ වගේම ප්‍රවීණ ගායක සුනිල් පෙරේරා මහත්තයා ගත්තත් මේ අපි දන්න චරිත බොහොමයකට අපි දැක්කේ සුව වෙලා ආසාදිත භවෙන් මිදුණාගෙන් පස්සේ යම් යම් සංකූලතා මතුවලා මරණයටපත් වීම සිදු වෙලා තිබුණා වාසනාවන්ත ලෙස. ඊට පසුව මාධ්‍ය වාර්තා වෙච්ච සිදුවීම් ගත්තත් හැදිලා මාසයයි හැදිලා සති දෙක තුනක් ගිහිල්ලා සුවත් වෙලා ගෙදර ගියාගෙනුත් පස්සේ යම් යම් ආකාරයේ සිදුවීම් වෙලා තියෙනවා. මේ අනිසි බය කිරීමකට නෙමෙයි කියන්නේ ප්‍රවේශම් වීම සඳහා. ලේකම්තුමියනි මොකද්ද දැන් ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙන වැඩපිළිවෙල අපිට පැහැදිලි කරොත් මේ කොරෝනා හැදිලා සුව වෙලා යන අයට ඔබතුමියලාගේ වැඩපිළිවෙල. ඔව් විශේෂයෙන්ම චාමර මෙතනදී අපේ ගරු අමාත්‍යතුමා ගෞරවයෙන් සිහිපත් කරන්න ඕන. මොකද එතුමා ඉතාමත් විමසිලිමත් විදියට මේ සමාජයේ වෙන කටයුතු සහ මේ සෞඛ්‍ය අංශය පිළිබඳ කියලා පහුගිය සතියේ මාත් එක්ක සාකච්ඡා කරලා කිව්වා අපි වහාම පටන් ගන්න ඕන මේ පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන කියන එක. ඒක නිසා දැන් ඉදිරියේදී අපි ලබන සතිය වෙනකොට අපේ ඔබ දන්නවා අපේ ශික්ෂණ රෝහල තියෙනවා අපේ වික්‍රමාරච්චි මේ ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල. එතකොට මේ රෝහල අපි ප්‍රධාන කොටම ජාතික
කොවිඩ් පශ්චාත් ප්‍රතිකාර ඒකකයක් විදිහට ප්‍රකාශයට පත් කරන ලබන සතියේදී එතනදී විශේෂයෙන්ම අපි බලනවා මේකෙදී තියෙන සංකූලතා සියල්ල මනමින් අධ්‍යයනය කරලා ඒ සඳහා ආයුර්වේද විශේෂඥ වෛද්‍යවරු සාමාන්‍ය වෛද්‍යවරු සහ ඒත් එක්කම අපි දන්නවා පාරම්පරික වෛද්‍යවරු ඉන්නවා නොයෙකුත් හැකියාවන් තියෙන සහ ප්‍රසිද්ධ කියන්නේ අපිට ඔවුන්ගේ සේවයක් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ඊටමත් විධිමත් වූ ක්‍රමවේදයක් ඔවුන්ට ඒ සඳහා සායන අත්පොතක් දීලා ඒ වුන් වෙනම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදයක් සකස් කරලා ක්‍රම කීපයකට ඒ කියන්නේ අපි රෝහල ඇතුලේ ඉන්නකොටම මේගොල්ලන්ට අපි පුනරුත්ථාපන වැඩසටහන පටන් ගන්නවා. ඊට පස්සේ ගෙදර ගියාම කොහොමද කරන්න කියන එක කියනවා. ඊට පස්සේ එතනින් පස්සේ ගෙදර ගිහිල්ලා අපි නැවත ඔවුන් ගෙන්නලා ඉවරලා අපි කොහොමද ඔවුන්ගේ තියෙන තත්ත්වයන් පරීක්ෂා කරන්න කියන්නේ දැන් අපේ කොමසාරිස්තුමා කිව්වා වගේ විවිධ උපක්‍රමයන් අපි මේ සඳහා පාවිච්චි කරනවා. ඊට අමතරව අපි බලාපොරොත්තු වෙන හැම පළාතකම එක් පළාත් රෝහලක් පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කරන්නට. එතකොට එතනදී පුළුවන්කම තියෙනවා අපේ රෝහල් වලට ඇවිල්ලා නැත්නම් අපේ නිවෙස් ප්‍රතිකාර ගත්ත අයට විතරක් නෙවෙයි ඕනම පද්ධතියේ අපේ දැන් විශාල පිරිසක් ඉන්නවා කොවිඩ් රෝගේ සුවේලා ගිහලා මම හිතනවා අපි ඕන් ගැන අවධානය යොමු කරන්න ඕන. මේ සියලු දෙනාටම මේ හරහා ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක නිසා ඒකේ ප්‍රතිකාර පද්ධතිය අපි ඉතාමත් ප්‍රවීණ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත ඒ සඳහා අපි දැන්ට සූදානම් කරමින් තියෙනවා. එතකොට ඉදිරියේදී අපි ඒ කාර්යය පටන් ගන්නවා. ඒත් එක්කම දැනට අපේ රෝහල් පද්ධතිය ඔබ දන්නවා මේ වෙනකොට අපි 7000කට ආසන්න ප්‍රමාණයක් සෝපත් කරලා යවලා තියෙනවා. ඒ රෝහල් තුලම ඔවුන්ව පසුවිපරම් කරන වැඩසටහන මේ වෙනකොටත් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒක නිසා අපි දැන් හිතනවා කොවිඩ් වලට නිවාරණය කරන්නට ඕන, කොවිඩ් හැදුනහම ප්‍රතිකාර කරන්නට ඕන. ඒත් එක්කම දැන් ඊට වැඩිය ප්‍රබල විදිහට අපි මුහුණ දෙන ප්‍රශ්නේ තමයි මේ පශ්චාත් කොවිඩ් වලින් පස්සේ ඇති වෙන රෝගී තත්ත්වයන් සඳහා අපි දැම්ම යොහුසුළු වුණේ නැත්නම් අපි ප්‍රමාද වැඩි වෙනවා. ඒක නිසා අපි ඊටමත් යොහුසුළුව මේ කාර්යය දැන් ආරම්භ කරලා තියෙනවා. හොඳයි. මම හිතන්නේ ඇත්තටම ඉතාමත්ම ජනප්‍රිය වැඩසටහනක් බවට පත් වෙයි මේකේ යථාර්ථයක් බවට පත් වෙනකොටම ඒ කියන්නේ බටහිර වෛද්‍ය විද්‍යාව ප්‍රතිකාර ලැබලා දැනට සුව වෙලා ගිහින් ඉන්න කෙනෙකුට උනත් පසු කොවිඩ් තත්ත්වෙන් මේ කියන්නේ කොවිඩ් තත්ත්වෙන් පස්සේ උනත් ඔබතුමියලත් එක්ක සම්බන්ධ වෙලා ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්කමක් තියෙනවද? තියෙනවා. හොඳයි. ඒ නිසා මේ වෙලාවේ බොහෝ දෙනෙක් මේක හිතන දේ තමයි මට වෙනදා වගේ සාමාන්‍ය විදිහට ශ්වසනය කරන්නට අමාරු තත්ත්වයක් තියෙනවා. මගේ ප්‍රෙෂර් එක වැඩි කියලා සමහරවිට කතා කරනවා. නැත්නම් මට මහන්සියක් දැනෙනවා කියනවා. හිස රදේ තියෙනවා. මේ කොවිඩ් සෝුණාගේ පස්සේ එවැනි අයට මේ කියන ක්‍රමවේදය ඉතාමත්ම වටිනා ක්‍රමවේදයක් බවට පත් වෙවි. ඉදිරියේදී ඉතාමත්ම අපි ස්තුතිවන්ත වෙනවා අමාත්‍යතුමාට ඒ වගේම ලේකම්තුමියට මේ වෙලාවේ සමාජයේ පවතින තත්ත්වය මනාව නිරීක්ෂණය කරලා ඊට අදාළ සුදුසු පිළිතුර ආයුර්වේදයේ පැත්තෙන් ලබා දීමට කටයුතු කිරීම පිළිබඳ අප ස්තුතිවන්ත වෙනවා. ඒකෙත් තමයි තව පුංචි දෙයක් මම එකතු කරන්නට ඕන. සමහර වෙලාවට ඒ ගත්තාම නියුමෝනියා තත්ත්වයේ වැඩිවීම. ඒ වගේ අපි ළඟට එනකොට හඳුනා ගන්න වෙලාවේදී මොහු හෘද රෝගියෙක් නා. එමත් නැත්නම් ඒ තියෙන සංකුලතා ඇති වෙන්නේ කුමන හේතුන් මතද කියන එක අපි පැහැදිලි නිරීක්ෂණයක් කරලා අපේ ආයුර්වේද පද්ධතිය නැත්නම් පාරාපරික දේශීය වෛද්‍ය ක්‍රම හරහා ඔවුන්ට ප්‍රමාණවත් ඔවුන්ගේ සුරක්ෂිත කිරීමට අපි ළඟ පහසුකම් නැති සහ වෛද්‍යක අවශ්‍යතාවයක් ඇති වෙච්ච වහම අපි බටහිර වෛද්‍ය ක්‍රමයට යොමු කිරීමේ වැඩසටහනක් මෙතනදී තියෙනවා. ඒකින්ද කිසිම කෙනෙකුට තමන්ගේ තියෙන රෝගී තත්ත්වයන් පිළිබඳව බිය යුතු නැහැ. අපි ඒකත් අර දැනට කරගෙන යන ප්‍රතිකාර පද්ධති ක්‍රමවේදය හා සමානවම ඉදිරියේදී බටහිර වෛද්‍ය විද්‍යාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. අපි කතා කළ යුතු තියෙනවා දැන් මේ තියෙන්නේ අපන් අර කලිමුත් පෙන්වුවා වගේ කොවිඩ් හැදිලා gedara ප්‍රතිකාර ලබන කෙනෙකුට ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් ලබා දෙන කාන ආයුර්වේද කොමසාරිස්වරයාගේ මූලිකත්වයෙන් පළාත් වශයෙන් ක්‍රියාත්මක වන වැඩපිළිවෙල. මේ දේවල් හදන්නේ කොහොමද? මේ ඖෂධ සපයාගන්නේ කොහොමද? අපි දැන් ලෝකෙමත් අපි කතා කරනවා ලංකාවේ යම් ආකාරයෙන් ඖෂධ හිඟයක් තියෙනවා කියලා රෝහල් පද්ධතිය ඇතුළත. ඔබතුමාලා කොහොමද මේ දේවල් හදන්නේ? කොහොමද කෙරෙන්නේ කියලා අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත්. ඇත්තටම මේ ඖෂධ අපි පළාත් ඖෂධ නිෂ්පාදනාගාරය තමයි හදන්නේ. අපි කාලයක් තිස්සේම අපි ටෙන්ඩර් කරුවන්ගෙන් මේවා මිලදී ගන්නවා. ඊට අමතරව අපේ තියෙනවා වායම් පළාතේ හෙළ උසුතුරු ගොවිසුම්තුරු කියලා ව්‍යාපෘතියක්. අපේ ගොවින්ගෙන් අපි යම්කිසි ප්‍රමාණයක් මේ වෙනකොට 117ක විතර වගේ ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒතර මේ අවස්ථාව මට මතක් වෙනවා මේ අපේ ලේකම්තුමියලා අපට උපදෙස් ලබා දෙනවා මත ඉදිරියේදී යම් ඖෂධ ප්‍රමාණයක් සම්පූර්ණ රටින් ආනයනය කිරීම වළක්වලා ඒක මේ රටේම වගා කරන්න අවස්ථාවකුත් දැන් අමාත්‍යාංශ ඉදිරියට කරගෙන යනවා. ඉතින් අපි මේ මිලදී ගන්න ඖෂධ මේ අපේම ඖෂධ නිෂ්පාදනාගාරයේ අපේ සේවය ගැන ලබා තමයි මේ සියලු ඖෂධ නිෂ්පාදනය කරන්නේ. නිෂ්පාදනය කරලා ප්‍රකට් කළා මේ සියල්ලම කරන්නේ වායම් පළාත් ආයුර්වේද
දෙපාර්තමේන්තුව ඖෂධ නිෂ්පාදනාගාරය ඒ සඳහා අවශ්‍ය පහසුකම් අපි ළඟ තියෙනවා. තමත් ප්‍රශංසනීයයි. යහපත් මේ වෙලාවේ තම තමන්ගේ පැත්තෙන් මේ දේවල් කරනවා කියන එක ඉතාමත්ම වටිනවා. රාජ්‍ය ආයතන බොහොමයක් පිළිබඳ අපි කතා කරනකොට ඇත්තට මේ තියෙන වසංගත තත්ත්වයට උන් හැඩ ගැහිලා මේ වෙලාවේ තියෙන තත්ත්වය බොහොම මනාව හඳුනාගෙන දෙන්න පුළුවන් උපරිම දායකත්වය රාජ්‍ය වෙනුවෙන් ලබා දීම අපි දකිනවා. ඉතාමත් ප්‍රශංසනීයයි. ඒත් එක්කම කොමසාරිස්තුමනි දැනගන්නට ඕන අනිත් දේ තමයි මේ වෙද්දි දැන් කොවිඩ් ප්‍රතිකාර සඳහා රෝහල් පද්ධතිය අයින් කරලා තියෙනකොට අනෙකුත් ප්‍රතිකාර ගත්තු අය ඉන්නවා. තෙල් බෙහෙත් සාත්තු දා කරගත්තු අය යම් ආකාරයේ හන්දිපතු දාවන් වලට ප්‍රතිකාර ගත්තු බොහෝ දෙනෙක් ওই ගම් පළාත් වල ඉන්නවා. ඒ අයට මොකද වෙන්නේ එතකොට දැන් මේ තත්ත්වය යටතේ? ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. අපි කොයි වෙලාවකත් අපේ සම්ප්‍රදායික ප්‍රතිකාර පද්ධතිය මෙතනදී අතහැරලා නැහැ. අපි ඒ සියල්ල ඒ කළ ආකාරයටම කරනවා. නමුත් ඊට අමතරව තමයි අපි මේ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස අපි යම්කිසි රෝහල් ප්‍රමාණයක් වෙන් කරලා තියෙන්නේ. ඒ වෙන් නොකළ රෝහල් සියල්ල වෙනදා වගේම කටයුතු කරනවා. නමුත් ඒ වෙන් කරලා තියෙන රෝහල් වලත් අනිවාර්යයෙන්ම අපි නේවාසික අංශය සහ බාහිර අංශය යම්කිසි විදියකට සමබර ලෙස මේක ක්‍රියාත්මක කරනවා. මොකද රටේ වැඩිපුර අවශ්‍යතාවය කොවිඩ් පැත්තටම ඒ පැත්තට යොමු වෙනවා. අනිත් කොවිඩ් පැත්ත අඩු වෙනකොට අපි ඒ වාටු රිලීස් කරලා අනිත් පැත්තට ගන්නවා. ඉතින් ඒ විදිහේ අපි රෝගීන්ගේ කරපු සම්ප්‍රදායිකව කරපු සායන සියල්ල ඒ විදිහට කරනවා. OPD ඒ විදිහට පවත්වනවා. රෝගීන් ඇතුළත් කිරීමත් ඒ විදිහට පවත්වනවා. ඉතින් ඒ නිසා ඒ ගැන මම හිතන්නේ කිසිම ගැටලුවක් අපේ ආයුර්වේද ප්‍රතිකාර දේශීය වෛද්‍ය ප්‍රතිකාර බලාපොරොත්තු වෙන රෝගීන්ට නොවන ආකාරයට තමයි අපි මේ අවස්ථාවේ ක්‍රියාත්මක කරන්නේ. ඒත් එක්කම ඇත්තටම මේ අවස්ථාවේ රාජ්‍ය යාන්ත්‍රණය තුළ මේවා ක්‍රියාත්මක වෙනවා වගේම අපේ පාරම්පරික වෙදමහත්තුරු ගම්වල ඉඳලත් මේ මිනින් විශාල වැය කොටසක් කරනවා. ඒවා ගණන් හිලව මිනුම් නැහැ. මොකද අපේ පළාතේ මම දන්නවා ඉතින් ඒ නිසා අපි ඇත්තටම එතුමන්ලාගේ සේවය මේ අවස්ථාවේ මම අගය කිරීමට අවස්ථාවක් කරගන්නවා. හොඳයි. අතරම මේ වර්තමානයේදී මේ ආයුර්වේද අමාත්‍යාංශය විශේෂයෙන් වෙන් වුණාම සාමාන්‍ය වෙනදට නම් මේක සෞඛ්‍ය අමාත්‍යාංශ කැලලක් විදිහට එල්ලලා ඔහොම පැත්තකින් තියලා මේක එච්චර සාර්ථකව දියත් වුණාද කියන ප්‍රශ්නේ අපිට අහන්න තියෙනවා. හැබැයි අද වෙද්දී ඇත්තටම අපි ප්‍රශංසා කළ යුතු දේ, ගරු කළ යුතු දේ ගරු කරන්නට ඕනේ, විවේචනය කළ යුතු දේ විවේචනය කරන්න ඕනේ. ආයුර්වේද වශයෙන් මේ දේශීය වෛද්‍ය ප්‍රවර්ධන අමාත්‍යාංශය දෙවන්ත කාර්යභාරයක් කරා. විශේෂයෙන්ම අපි දැක්කා මේ රටේ මෙච්චර කාලයක් ප්‍රශ්නයක් වෙලා තිබුණු වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම, ඔවුන් හා සම්බන්ධ නාමාවලියක් සකස් කිරීමේ සිට මේ සියලුම දේශීය වෙදකමට අදාළ වුණු ප්‍රමිතිගත මාදිලියේ ස්වරූපයක් මේකට අත් කර දෙන්නට මේ විද්‍යා අමාත්‍යාංශය කටයුතු කිරීම පිළිබඳ අපි වෙහිවින් ස්තුතිවන්ත වෙනවා. අපි ගාව දැන් තියෙනවා දුරකථන අංක සමුදායක්. ඒ තමයි පළාත් වශයෙන් මේ ඔබට අවශ්‍ය කරන පහසුකම් සලසා ගැනීම සඳහා වෙන් කර තිබෙන දුරකථන අංක ටික. ඒකම්තුමින් අපි ඒ ගැන ටිකක් කතා කළ යුතුයි. මොකක්ද මේ දුරකථන අංක වෙන් කරලා කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඇත්තටම චාමර අපි මේ තෙවෙනි රැල්ල එනවත් එක්ක අපිට තේරුණා ජනතාවට තොරතුරු ලබා ගැනීම සඳහා කියන්නේ අවශ්‍යතාවයෙන් ඔවුන් ලොකු පීඩාවකටපත් වෙන තත්ත්වයක් තිබුණා. ඒක නිසා අපි එක දුරකථනාන්තයක් යොමු කිරීමකින් තියෙන ඒකේ තියෙන අවහිරතාවයන් වැඩි වෙන නිසා අපි ලංකාවේ දිස්ත්‍රික්ක 25 සඳහාම හොට්ලයින් නැත්නම් හදිසි ඇමතුම් අංක 25ක් හඳුන්වලා දුන්නා. ඒ 25 හරහා ජනතාවට තමන්ගේ තියෙන සියලු කොවිඩ් සම්බන්ධ සියලු ගැටලු निराකරණය කරගන්න අවශ්‍ය උපදෙස් ගන්න පුළුවන්කම තියලා තියෙනවා. අපි මේක පහුගිය සැප්තැම්බර් 17 පහුගිය අගෝස්තු 17 වෙනිදා පටන් ගත්තේ. ඒ පටන්ගෙන තියෙන මේ තියෙන සටහනේ තියෙන හැම දිස්ත්‍රික්කයකටම අපි අංකයක් දීලා තියෙනවා. ඒත් එක්කම ඒ සඳහා වෛද්‍යවරයෙක් තමයි මේක විශේෂයෙන්ම දුරකථන ඇමතුමට සම්බන්ධ වෙන්නේ. ඒකයි මේකේ තියෙන සුවිශේෂත්වය. කෙනෙකුට ඇවිල්ලා තව කෙනෙකුට මාරු කරන්නේ නැහැ. තියෙන්නේ අපි ඍජුවම ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් අතේ තමයි මේ දුරකථනය තියෙන්නේ. ඔහු තමයි ඍජුව මේකට ආමන්ත්‍රණයට උත්තර දෙන්නේ. ඒ නිසා මගින් මේ වෙනකොට අපි මාසකට අඩු කාලයක් දැන්ටමත් අපි මේකේ කටයුතු කරලා තියෙන්නේ. මේ වෙනකොට 10000කට ආසන්න දුරකථන ඇමතුම් ප්‍රමාණයක් මේ දුරකථන ඔස්සේ අපිට ලැබිලා තියෙනවා. එතනදී ඔවුන්ට එකක් නිවාරණ කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් දීම, කොවිඩ් රෝගියෙක් නම් නිවසගත රෝගියෙක් නම් අපි අනිකුත් ප්‍රතිකාර පද්ධතිය එනතුරු ඔහුට අත්‍යවශ්‍යයෙන් දෙන්න ඕන ටික විශේෂයෙන්ම මම හිතනවා අපි චාමර විශාල ප්‍රමේය වැඩසටහන් ඔස්සේ විශාල ජීවිත රාශියක් සුරක්ෂිත කරනවා කියලා. මොකද ඔවුන්ට ශනිකව ලැබෙන්න ඕන වෛද්‍ය උපදේශය මේ ජාලාව හරහා ඉතාමත් වේගෙන් අපි ලබලා දෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම දිවාරා නැතුව පැය 24ටම මේ දුරකථන පද්ධතිය පාවිච්චි කරන්න පුළුවන්. අපි ගෞරව කරනවා අපේ වෛද්‍යවරුන්ට අර තමන්ගේ පෞද්ගලික ජීවිතේ පවා කැප කරලා ඇත්තටම අපේ වෛද්‍යවරු ඉන්නේ. ඒ කියන්නේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු කියන්නේ ඔබට ගත්තාම ඔවුන් වැස්ස අවුව රෑ දවල් නැතුව ගිහිලිවරලා ගෙන්ගෙට ගිහිලිවරලා ඔවුන්ගේ මේ ප්‍රතිකාර පද්ධතිය පවත්වනවා. ඉතින් මේ හරහා අපි සුවිශාල කටයුත්තක් කරනවා. අපි ජනතාවගෙමුත් ඉල්ලා හිටිනවා ඔබට හදිසියෙ මේක අපි උපරිම වශයෙන් ප්‍රචාරණයට පත් කරලා තියෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම වෙලාවක මේ දුරකථනයකට සම්බන්ධ වෙලා ඔබ ඒ කියන්නේ
සැකයකින් තොරව ගෙදර ගත කරනවට වැඩිය මේ දුරකථන ඔස්සේ තමන්ගේ ගැටලුව විසඳා ගන්න පුළුවන්. ඒත් එක එතනදී එකක් අපි ප්‍රතිකාරවලට යොමු කරනවා. අපේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හරහා බෙහෙත් ටික ලබා දීමේ කටයුත්ත කරන. ඒත් එක්කම රෝහල්ගත වීමේ අවශ්‍යතාවය තියෙන කෙනෙක් නම් ක්ෂණිකව හඳුනගෙන රෝහල්ගත කිරීම සඳහා මඟ පෙන්වීම කරනවා. හොඳයි. දැන් මේ ඔබ දැක්කපු ඒ දුරකථන අංක අපි හිතලා ඔබට සටහන් කරගන්න කාලයක් තියෙන්නට ඇති කියලා. මේ දුරකථන අංක සටහන් කරලා තියාගන්න. ලේකම්තුමී පැහැදිලි කරා වගේ මේක කොහෙටවත් නෙමෙයි යන්නේ වෛද්‍යවරයෙකුටම තමයි කෙලින්ම ඔබේ ප්‍රශ්නය යොමු වෙන. ඒ නිසා සැක සංකා එක්ක මේ වෙලාවේ ජීවත් වෙන එක තමයි ඔබේ ජීවිතේ මරණයකින් කෙලවර වෙන්න තියෙන ප්‍රධානතම හේතුව බවට පත් වෙන්නේ. යම් රෝගී තත්ත්වයක් පිළිබඳ අවධානමක් දැනෙනවා නම් වෙනදට වැඩි අපහසුයක් දැනෙනවා නම් නිවෙස් වලට වෙලා මේක හොඳ වෙයි කියලා කල්පනා කර ඉන්නවට වැඩිය මෙවැනි ආකාරයේ වෛද්‍ය ප්‍රතිකාරයක් සඳහා වුණු නිර්දේශයක් ලබා ගැනීම ඔබේ ජීවිතේ බේර ගන්න වැඩපිළිවෙල වේවි. ඒ නිසා මේ දුරකථන අංක ටික මතකයේ තියාගන්න. මම හිතන්නේ මේක අපිට මේ අන්තර්ජාලයේ සර්ච් කරනවා නම් අන්තර්ජාලයේ ඇත්තටම තියෙනවා අපේ වෙබ්සයිට් වල ගත්තාම ඒත් එක්කම අපේ තියෙනවා සුවදරණී අපේ Facebook පිටුව තියෙනවා. ඒත් එක්කම ගත්තාම ප්‍රජා සෞඛ්‍ය පිටුව තියෙනවා. එතකොට පළාත් හැම එකකම අපි මේක කියන්නේ විටින් විට අපි නැවත දැනුවත් කරමින් යනවා. ඊට පස්සේ මේ තියෙන්නේ දිස්ත්‍රික්ක විදිහට තිබුණාට පළාත් විදිහට ඒ දිස්ත්‍රික්කයේ තියෙන තමන්ගේ නැත්තම් පළාතේ දුරකථන අංක 2යි නම් තියෙන්නේ. ඒ දෙක ප්‍රචාරණය කරනවා ඒ පළාත්වල. බොහොම සරල මතක තියාබා ගන්න පුළුවන්. ඇත්තටම අපි මොබිටෙල් එක එකතු වෙලා තමයි මේ කාර්යය කරේ. එතකොට 0.70යි 6800 ඉඳලා ගත්තාම 352 ඉඳලා ඉදිරියට එන අංක අනුපිළිවෙලක් තියෙන්නේ. එතනින් ඉඳලා ඉවරලා ගත්තාම ඒ 374ට එනකම් ඕන දුරකථන අංකයකට අමතැව්වත් තමන්ගේ දිස්ත්‍රික්කයේ නොවුනත් ඕන් මේක නිසියාකාරව අනික් කෙනාට යොමු කිරීම කරනවා. ඒකින්ද මේ සේවාව හරහා බොහෝ ජනතාවට පහසුවෙන් දැනුවත් වීම විශේෂයෙන්ම බියකින් තොරව කටයුතු කරන්නට උදාහරණයක් ගත්තාම අර සමහර අවස්ථාවලදී තියෙනවා අපි නේවාසිකව නැත්තම් නිවෙස්ගත ප්‍රතිකාර ගන්නට කියලා කිව්වට චාමර තාත්තා අසනීපයි හැබැයි ගෙදර ඉන්නවා මාස 3ක් නැති අතදරුවේ. ඒත් එකම අවුරුදු 3 4 දරුවෝ ඉන්නවා. අම්මා තාත්තා ඉන්නවා අවුරුදු 70යි 80යි. එතකොට තාත්තා කොච්චර මේකට අර විදිහේ සංකූලතා නැති වුණත් සමහර වෙලාවට තාත්තා අපිට එළියට ගන්න සිද්ධ වෙනවා අර දරුවන් සහ වැඩිහිටියෝ නිසා. එතකොට අන්න ඒ වගේ කාරණා දැනුවත් වෙලා අපි බොහොම හොඳ සේවාවක් මේ හොට්ලයින් එක හරහා නැත්නම් හදිසි ඇමතුම් හරහා ක්‍රියාත්මක කරනවා. මෙතන තියෙන දුරකථන අංක ගත්තාම 0706800 352 0706800 352 කියන දුරකථන අංකය මෙහි එක දුරකථන අංකයක්. ඒ වගේ තවත් දුරකථන අංක බොහෝමයක් මෙහි සඳහන් වෙලා තියෙනවා අදාළ ප්‍රදේශයට අදාළව. යම් විදියට ඒ කියන්නේ 352කින් පස්සේ 353 354 මේ විදියට 0706800 352කින් දුරකථන අංකේ පටන්ගෙන එතනින් ඉහළට තියෙන දුරකථන අංක බොහෝමයක් මේ අන්තර්ගත වෙලා තියෙනවා. යම් විදිහකින් ඔබට ඔබේ පළාතේම දුරකථන අංකය හොයාගන්න බැරි නම් ලේකම්තුමී කිව්වා වගේ මේ කියන දුරකථන අංකයට සම්බන්ධ වුණොත් ඔබ අදාළ පළාතේ ප්‍රදේශීය වෛද්‍යවරයාට යොමු කිරීම සිද්ධ කරනවා. නිසා මේ දේවල් තියාගන්න ළඟ ප්‍රශ්නයක් ආවගෙන් පස්සේ හැම තැනටම මේ දේවල් වලින් මොකද කරන්න කියලා හොයනකොට මේ වගේ දුරකථන අංකයක් ළඟ තියාගත්තොත් ඔබට විශ්වසනීය පිළිතුරක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාව වඩා හොඳයි, ආයුර්වේද ඊට වැඩිය හොඳයි කියන මේක දෙකට කඩලා කරන විසඳුමක් නෙමෙයි මේක. රෝහල් පද්ධතිය දරා ගන්න බැරි බරක තියෙන වෙලාවකදී මේ ක්‍රමවේද කොහොම හරි දෙකෙන් ජීවිතේ බේරා ගැනීම තමයි අවසාන බලාපොරොත්තු බවට අපේපත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම ලේකම්තුමී මේ වෙලාවේ කතා කළ යුතුම දෙයක් තියෙනවා. අපි දකිනවා සමාජ මාධ්‍ය ඔබතුමීත් සඳහන් කළා වගේ සමාජ මාධ්‍යයේ මේක හොඳයි, මේ බෙහෙත හොඳයි, මේ කරල හොඳයි කියලා බොහෝ තැන්වල දේවල් කතා කරනවා. හැබැයි මේවා ආයුර්වේද දෙපාර්තමේන්තුවට අමාත්‍යාංශයටත් ඇවිල්ලවත් නැති නිෂ්පාදන. හැබැයි අන්තිමේදී ඔබතුමන්ලාගේ ගිණුමට තමයි මේක බැර වෙන්නේ. ඔන්න ආයුර්වේදයෙන් මේවා ප්‍රවර්ධනය කරා වගේ කතාවක් එන්නේ. මේක නැති කරගන්න කොහොමද කරන්න වැඩ පිළිවෙල? ඇත්තටම මේකදී තියෙන්නේ අර චාමර බොහොම කනගාටුවෙන් කියන්න ඕන අපි දැන් ජනතාව බියෙන් ඉන්නේ. ජනතාව බියෙන් ඉන්නකොට ඒක ප්‍රයෝජනයට ගන්නා වූ යම්කිසි පිරිස් විසින් මේ කියන දේවල් අරගෙන අපි නැත්තම් කරලක් නැත්තම් මෙහෙමයි මේක අද්දුටුවයි මේක සුව වෙනවයි එහෙම කියලා ඉවරලා මේක විවිධ විදියට ප්‍රසිද්ධ කරලා ඉවරලා ජනතාව මම්මුලා කරලා ඉවරලා මේ ප්‍රතිකාර කරන අවස්ථාවන් තියෙනවා. ඇත්තටම ඒකට ජනතාව බුද්ධිමත් වෙන්න ඕනේ. ඔය කියන දේවල් වළක්වන්න තමයි ඇත්තටම චාමර අපි මේ
හොට්ලයින් සිස්ටම් එක ඇති කරලා තියෙන්නේ. ප්‍රජා සෞඛ්‍ය වෛද්‍යවරු ඉන්නවා 1110ක් අපි. ඒ 1110ම අපි මීට අමතරව පළාත් මට්ටමින් මේ දුරකථන අංක ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. එතකොට ඒත් එක්කම අපි අපේ අත්පොතක් තියෙනවා මේ වෙනකොට සකස් කරලා ඒකේ අපි කොහොමද කටයුතු කරන්න ඕනේ, අපි හදිසියෙ මොන වගේ දෙයකටද පාවිච්චි කරන්න ඕනේ කියලා ඇත්තටම මේ සුවධර්ණී පානය වගේ ප්‍රතිශක්තිකරණ පාන අරගෙන එතනින් එහාට අපි තවදුරටත් වෛද්‍ය උපදෙස් ගන්න බොහොම සරලව ගමේ වෛද්‍යවරු ඉන්නවා. එහෙනම් ජනතාවගෙන් විශේෂයෙන්ම ඉල්ලා හිටින්නේ මේ කියන මංගුලාවින් වලට මේවට රැවටෙන්නට එපා. ඒ හින්දා විශේෂයෙන්ම ඔබ එහෙම යම්කිසි ඖෂධයක්. මොකද එතනදී අපි විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්න ඕන අපේ ගම්වල අර අපේ කොමසාරිස්තුමා කිව්වා වගේ ඉන්නවා එදා ඉඳලා පරම්පරාවක ගත්තාම ගමේ වෙද මහත්තයා ඉන්නවා. කවුරුවත් බය වෙන්න එපා ගමේ වෙද මහත්තයා ළඟට යන්න. එතකොට ගමේ වෙද මහත්තයා ඒ විදිහට පාරම්පරිකව තමන් අපි මේ ශේෂ්ත්‍රයේ හැඳිලා ඉන්න වෛද්‍යවරුන්ට මේකෙන් හානියක් වෙන එක පැත්තකින්. ඒක නිසා විශේෂයෙන්ම නන්නාඳුනන බෙහෙත් පාවිච්චි කරන්න යන්න එපා. අත් බෙහෙතක් තියෙනවා නම් අපි අත් බෙහෙත් සියල්ලම අපේ වෙබ්සයිට් හරහා අපේ අත්පොත් හරහා ප්‍රසිද්ධියට පත් කරලා තියෙනවා. මේ වගේ ඔය කියන මේ අපේ අත්පත්‍රික හරහා දැනුවත් කරනවා. ඒක නිසා මේ වෙලාවේ ඇත්තටම අපේ තියෙන කාර්ය බහුලත්වයත් එක්ක චාමර මේ කියන ඒවා විමර්ශනය කරන්නට යන්නට මේවා තහනම් කරන්නට යන්න තියෙන අපේ කාලය අපට අඩුයි. එතකොට ඊට වඩා අපි ජනතාවගේ සුරක්ෂිතතාවය වෙනුවෙන් කටයුතු කරන්නට ඕන. නිසා ජනතාවට මූලික වශයෙන්ම ඉල්ලීමක් කරනවා මේ කියන දේවල් වලින් Tamanට ඖෂධයක් ඒ විදිහට ගන්න පුළුවන්කමක් මොකක් හරි අවස්ථාවක් ආවොත් අපි මේ ප්‍රසිද්ධියට පත් කරපු දුරකථන අංක වලින් විමසලා ඒ වගේ වට්ටෝරුගත දේවල් බලලා ඒ බලවරලා ඔවුන් එක සාකච්ඡා කරලා වෛද්‍ය උපදේශයක් මත ගැනීම තමයි මේක සුදුසු. ඉතින් ඔබ හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඒක නිසා අර ඒකට හේතුවම තමයි ජනතාව දැන් බියෙන් ඉන්නවා. ඒත් එක්කම ජනතාව අපි අපේ පුරුද්දක් තියෙනවා මොන හරි කිව්වහම අපි ඒක සීමාව ඉක්මවලා විශ්වාස කරන්නට යනවා. හැබැයි මේ රෝගයේ ස්වභාවය එක ගත්තාම අපිට දැන් තේරෙන්නට ඕන මේක නිට්ටාවට සුව කරන්නට බෙහෙතක් අපිට තාම වෙලා නැහැ. හැබැයි අපි ළඟ තියෙන මේ ආයුර්වේද බෙහෙත් වලින් ප්‍රතිශක්තිය වර්ධනය කරලා රෝගයට ඔරොත්තු දීමේ මේ තත්ත්වය වර්ධනය කරගන්නට පුළුවන්. ඒත් එක්කම අපි පාවිච්චි කරන මේ කියන මුවවැසුම් මේ කියලා සියල්ල පාවිච්චි කරලා සෞඛ්‍ය මේ අමාත්‍යාංශය සහ ඒ දීලා තියෙන සියලුම උපදෙස් එක්ක කටයුතු කරොත් මම හිතන්නේ අපිට මේකෙන් ගැලවෙන්නට පුළුවන්. අනිත් එක තමයි තවත් චූටි වෙලාව අපි ඖෂධ විතරක් නෙවෙයි අපි කියනවා උදේට ලුණු කැඳ ටිකක් බොන්න කියනවා. ඒත් එක්කම ඔසු කැඳ ටිකක් පානය කරන්න කියනවා. ආහාර පද්ධතිය අපේ ස්වභාවික දේවල් වලට ගන්න කියලා කියනවා. මේ කියන සියල්ලම එකතු කරගත්තාම අපි මේ රෝගයට ඔරොත්තු දීමේ ශක්තියක් අපි ගන්නවා. ඒක තමයි අපි ඇත්තටම අපේ ජනතාව දැනුවත් වෙලා කරගන්නට ඕනේ. ඊට පස්සේ අර කියන රෝගී තත්ත්වයන් වල තියෙන දේවල් වළක්වා ගන්න අපි විසින් නිර්දේශිත කරපු ඖෂධ වර්ග තියෙනවා. ඕනෑම වෙලාවක හිගයකින් තොරව ඇත්තටම පළාත් කොමසාරිස්තුමන්ලා ළඟින් අපේ ජාතික මට්ටමේ මේවා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කොමසාරිස්තුමනි අවසාන වශයෙන් ඔබතුමාගේ පැත්තෙන් අපි ගත්තොත් අපි දන්නවා වයම් පළාත ගත්තොත් එහෙම ඔය වැහැර වෙද මහත්තයා එහෙම බොහොම ප්‍රසිද්ධයි. ඒ වගේම තමයි හැමතැනම ඉන්නවා බොහොම ප්‍රචලිත වුණු වෙද මහතුරු ඉතාමත් දැවැන්ත කාර්යභාරයක් කරන. අද වෙද්දී අපි දැක්ක අර ලියාපදිංචි වෙන්න ඕනේ උන්ට වෙනමම ගෞරවනීය තැනක් ලබා දුන්නා. මේ හරහා පළාත් වශයෙන් ආයුර්වේද වෙදකම් සම්බන්ධයෙන් හොඳ ප්‍රවර්ධනයක් වෙලා තියෙනවද මේ වෙනකොට? ඔය ඇත්තටම වයම් පළාත ගත්තන් පස්සේ පාරම්පරික වෙද මහතුරු ලියාපදිංචි 820ක් විතර වගේ ඉන්නවා. මේ අයගෙන් ඇත්තටම මේ කොවිඩ් වසංගතය එනවත් එක්කම විශාල ප්‍රමාණයක් ඖෂධ ඉදිරිපත් කරා දෙපාර්තමේන්තුවටත් ඒ වගේම අමාත්‍යාංශයටත්. ඒවා යම්කිසි ආකාරයක ඒ අදාළ නීති අනුකූල අංශවලට යොමු කරමින් මේ අවස්ථාවේ ඒවට කටයුතු සිද්ධ වෙනවා. ඊට අමතරව ඇත්තටම මේ ක්‍රියාමාර්ග තුළින් පාරම්පරික වෙද මහතුරු ගේ කටයුතු ඉතා හොඳින් සිද්ධ වෙනවා. ඒක බොහොම සමීපව පළාත් කොමසාරිස්වරයා වශයෙන් මගෙත් එක්ක ඒ කටයුතු සිද්ධ වෙනවා. ඉතින් ඒත් එක්කම අර මැඩම් කිව්වා වගේ ඇත්තටම අපේ මාධ්‍ය හරහා අපි මේ අර අනවශ්‍ය දේවල් නැතුව අපි මේ සෞඛ්‍ය මාර්ගෝදය සංග්‍රහයක් අමාත්‍යාංශය විසින් දීලා තියෙනවා. මේක අපි ප්‍රසිද්ධ කරලා තියෙනවා අපේ හැමතැනම. ඒ වගේම රෝග නිවාරණය සහ ආරක්ෂණය සම්බන්ධව අමාත්‍යාංශයෙන් මේ අපි මේ සියලුම උපදෙස් තියෙනවා. ඒ නිසා ඉතින් කාටවත් මේකේ අනවබෝධයක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේවා පොඩ්ඩක් පරිශීලනය කරලා දැනුවත් වෙලා අර කියපු දුරකථන අංකත් එක්ක මේ වැඩේට සම්බන්ධ වුණා නම් මම හිතන්නේ අවශ්‍ය සියලුම මඟ පින්නින් අපි ආයුර්වේද දෙපාර්තමේන්තුව විදිහට දීලා තියෙනවා මේ වෙලාවේ. හොඳයි. දැන් මේ වෙද්දී අපි දකින්න දෙයක් තියෙනවා. විශාලා මහනුවර මුලින්ම ඇති වුණේ දුර්භික්ෂ බිය. එතනින් පස්සේ අමනුෂ්‍ය බිය ඇති වෙලා එතනින් පස්සේ රෝග බිය ඇති වුණා.
ඔබ කවුරුත් මේකේ විද්‍යාත්මක පදනම මොකක්ද කියන එක ප්‍රශ්න කරන්නේ නැහැ. මේකට පිළියම් විදියට දීපු රතන සූත්‍රය අපි চিරාත් කාලයක් තිස්සේ ඊටමත් හිස්මුදුනින්ම පිළි අරගෙන මේ දේවල් මේවායේ මහානුභාව සම්පන්න වුණු ක්‍රියාවලියක් පවතිනවා කියන විශ්වාසය තුළ නිරන්තරයෙන් සිදු කරන කාරණා. ඒ නිසා මේ ප්‍රතිකර්ම ක්‍රමවේදයේ ක්‍රියාත්මක වෙන වාසයේම අප සිතූ පැතූ ප්‍රාර්ථනා කරන මේ කියන දේවල් වලටත් අවධානය යොමු කරලා තියෙනවා. ඒ අනුව තමයි ස්වර්ණමාලී මහා චෛත්‍ය අභියසදී සුවිශේෂී වුණු කටයුත්තකට අමාත්‍යාංශය මූලික වෙන්නේ. ඒ ගැනත් වචනයක් කතා කරපු දෙකක් ඔව් ඇත්තටම චාමර විශේෂයෙන්ම අපේ ගරු අමාත්‍යතුමාගේ මැදිහත් වීම මත බුද්ධ ශාසන අමාත්‍යාංශයත් අපේ අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධව අද කියන්නේ 14 වෙනිදා ඉඳලා වෙරලා 20 වෙනි දින දක්වා දින 7ක් ආරණ්‍ය සේනාසනවල වැඩ වාසය කරන ගරුතර ස්වාමින් වහන්සේලා විසින් රුවන්වැලි මහසෑය අභියසදී මේ පිරිත් සජ්ජායනය කරනු ලබන විශේෂයෙන්ම මෙතනදී අපි අපේක්ෂා කරන කාරණේ තමයි අපේ චාමර ඊට පෙර අපි 8 දිසා පිරිතක් කීවා. එතකොට ඒ දෙවෙනි රැල්ල තියෙන උච්චතම අවස්ථාව වෙනකොට එතකොට ජනතාව මේකත් එක්ක ගත්තාම අපි ආධ්‍යාත්මික පැත්තෙමුත් අපි හිත එකලස් කරගෙන අපේ මනසත් දියුණු කරගන්නට ඕන. එතකොට අපි අදහන යම්කිසි ආගමක් තියෙනවා නම් ඒකට අනුව අපි ජීවත් වෙනවා කියන්නේ අපේ ආධ්‍යාත්මික පැත්ත සංවර්ධනය වෙනවා. එතකොට මෙතනදීත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ අදිෂ්ඨානයක් ආශිර්වාදයක් ලබා දෙමින් තමන්ගේ චිත්ත ධෛර්යය ඇති කරන්නට. ඒත් එක්කම අපි අර කියන අපේ තියෙන බුද්ධ ධර්මයේ අපි අදහන විදිහට ඒ රතන සූත්‍රයෙන් මගින් ලැබෙනවයි කියන ඒ කියන ඊටාත්ම මානසික චින්තනයේ මේ කියන්නේ නැත්තම් ශක්තිය වැඩි කිරීමේ හැකියාවත් එක්ක තමයි අපි මේක කටයුතු කරන්නේ. එතකොට මේ 14 වෙනිදා ඉඳලා ඉවරලා 20 වෙනිදා දක්වා මේ හවස 5:00 ඉඳලා පහවදා 5 වෙනකම් මේ කටයුත්ත කෙරෙනවා. ඉතින් අපි ජනතාවගෙන් මූලික කරන ඉල්ලීමක් තියෙනවා. මෙන්න මේ කියන කාලය තුලදී අපිටත් හැකියාව තියෙනවා නම් රතන සූත්‍රය කියලා ඉවරලා අපිට ගෙදර රතන සූත්‍රය ඇහෙන්නට සලස්වාගෙන ඒක වෙනුවෙන් අපි අදිෂ්ඨානගත වෙන්න කියලා ඉවරලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. මම හිතනවා මේ වගේ ප්‍රතිඵල අපට තියෙනවා. ඉතින් ඒක නිසා මේ කාර්යය ඉතාමත් මැනවින් අද දවසේ ඉඳලා ඉවරලා අපි ලබන 20 වෙනිදා දක්වා ක්‍රියාත්මක කරනවා. හොඳයි. මේ සියලු දේ හරහා සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ බටහිර වෙදකමත් මේ පැත්තෙන් තියෙනකොට ආයුර්වේද වෛද්‍යක විද්‍යාව හරහා මේ හැම දෙයකම අවසාන එකතුව තියෙන්නේ ඔබේ ජීවිත ආරක්ෂා කරගන්න. ඒ නිසා මේ සියලුම දේවල් එක්ක අපි බොහොම ගෞරවයෙන් යුතුව සුව විරුවන් පිළිබඳ කතා කරද්දී සමහර තැන්වලදී අපිට මගහරුණා දෝ කියා හිතනවා මේ ආයුර්වේද රෝහල් පද්ධතිය ආයුර්වේද වෛද්‍ය ක්‍රමවේදය තුළ ඉන්න වෙද මහත්තයාගේ ඉඳලා ඒ කරන සෞඛ්‍ය සේවකයෝ ආයුර්වේද ශාස්ත්‍රයේ ඉන්න අය කරපු දායකත්වය. ඒ නිසා මේ සුව විරුවන් කියන ලැයිස්තුව ඇතුළතදී ඔවුන්ටත් ඉතා ඉහළ ගෞරවයක් අපි මේ මොහොතේ ලබා දෙනවා. ලේකම්තුමනි, පළාත් කොමසාරිස්තුමනි, අපි ඉදිරියටත් කොමසාරිස්වරුන් සම්බන්ධ කරගෙන සාකච්ඡා කරමු. අද දවසේ පැමිණීම වෙනුවෙන් බොහොම ස්තුතියි. අවසාන වශයෙන් අපි අර මතක් කර කාරණය මේ විශාලා මහනුවර දුර්භික්ෂ, අමනුෂ්‍ය බිය, රෝග බිය ඊ타මත්ම ලොකුවට කතා වෙච්ච මාතෘකාව බවට පත් වුණා. ඒට පිළියම විදිහට රතන සූත්‍ර දේශනාව පිළිබඳ කතා කරුණා. රුවන්වැලි මහසෑය අභියසදී අද දවසේදී ආරම්භ වන ඒ සුවිශේෂී ක්‍රියාවලිය පිළිබඳ වුණු අවසන් සටහනත් එක්ක අපි අද සමගන්නවා. හෙට හමු වෙමු. ප්‍රාර්ථනා කරන ඔබට යහපත් දවසක්. ආයුබෝවන්.